හොඳයි. අයිබෝවන් සියලු දෙනාට විදුලි කාර්මික 27 28 කණ්ඩායම් වල අද පාඩම PLC programming මම ගිය සතියේ PLC programming වල මූලික කොටස් ටිකක් ඔයගොල්ලොත් එක්ක කතා කරා. අදත් අපි එතන ඉඳලම ඉස්සරහට කතා කරනවා. විශේෂයෙන් අද මේ කොටස මම කතා කරන්න තීරණය කරේ හෙටත් අපේ ප්‍රැක්ටිකල් සෙෂන් එකක් තියෙනවා. හෙට අනිත් දවස්වල. එතකොට ඒවායේදීත් ප්‍රැක්ටිකල් කරනකොට ඒ දරුවන්ට ගොඩක් උපකාර වෙයි මේ කොටස සිද්ධාන්ත ටික ඉගෙන ගන්න එක. එතකොට අපි ඔයගොල්ලොත් එක්ක ගිය සතියේ කතා කරේ ලැඩර් ප්‍රෝග්‍රෑමින් ගැන. අදත් අපි ලැඩර් ප්‍රෝග්‍රෑමින් ගැන කතා කරමු. එතකොට ඔයගොල්ලන්ට මතක ඇති මම ගිය සතියේ දුන්න අභ්‍යාස දෙකක් ඔයගොල්ලොත් එක්ක කතා කරා. එකක් තමයි AND logic කියන අවස්ථාව සහ O කියන logic අවස්ථාව කොහොමද PLC එකක් මගින් කරන්නේ කියලා. ගිය සතියේ සහභාගී නොවෙච්ච දරුවෝ ඉන්නවා නම් ඒ අයට මම ආයෙම පොඩ්ඩක් මතක් කිරීමක් කරන්නම්. සාමාන්‍යයෙන් AND logic අවස්ථාවක් කියන්නේ අපි දන්නවා ස්විච් දෙකක් ඔහොම ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන අවස්ථාවක් කියලා අපිට උදාහරණ දෙන්න පුළුවන්. පුෂ් බටන් දෙකක් මෙහෙම ලාම්පුවක් දාලා ගත්තොත් මේ පැත්තට ධන සහ ඍණ විදුලිය ඔහොම දුන්නොත් මේ දෙකම ප්‍රෙස් කරලා අවුට්පුට් එකක් ඔන් කරගන්න පුළුවන් වෙනවා. එතකොට මේක අපි විදුලියේදී අපේ ශාස්ත්‍රයේ AND එකක් විදිහට තමයි හඳුනගන්නේ. ඒත් එක්ක මම ඔයගොල්ලොත් එක්ක කතා කරා මේ විදිහට ස්විච් දෙකක් සමාන්තරගතව තිබුණොත් නේද ඔය ආකාරයට තිබුණා කියලා හිතමු. ඒ දෙකම අපි එක අවුට්පුට් එකක් ඔන් කරගන්නවා කියලා හිතමු මේ විදිහට. එතකොට මේක O කියන ලොජික් අවස්ථාව. මේක N කියන ලොජික් අවස්ථාව. මේ දෙක තමයි අපි අන්තිමටම කතා කරේ. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක් කොහොමද අපි PLC ප්‍රෝග්‍රෑම් එකකට ගෙනියන්නේ කියලා තමයි අපි ගිය සතියේ කතා කරේ. අදත් මම පොඩ්ඩක් මතක් කරන්නම් PLC එකක් ගැන සහ PLC ප්‍රෝග්‍රෑම් එකක් ගැන ප්‍රැක්ටිකල් සිටුේෂන් එකේ හිතන්නේ කොහොමද කියන එකනේ දැනගන්න ඕනේ නේද? ඔයගොල්ලෝ මේක හිතනකොට මුලින්ම හිතන්න ඕනේ මේ ඔයගොල්ලන්ට හම්බෙන පද්ධතියේ ඉන්පුට් කොච්චරක් තියෙනවද? මොනවද ඉන්පුට්? ඉන්පුට් කොච්චරක් තියෙනවද? ඒ ඉන්පුට් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒත් එක්කම අවුට්පුට් මොනවද කියලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. අපි මේ පන්තියේදී මේ සෙෂන් එකේ කතා කරන්නේ දිගටම ඩිජිටල් ඉන්පුට් අවුට්පුට් හින්දා. එතකොට ස්විච් එකක් කියන එක ඩිජිටල් ඉන්පුට් එකක් විදිහට ගත්තයි. එහෙනම් මේ ස්විච් එක අපි නමක් දාගමු, ලේබල් එකක් දාගමු. ඒතකොට ලේසි S1 S2. එතකොට S1 S2 කියන දෙන්න දරුවෝ ඉන්පුට් විදිහට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. right? S1 S2 කියන්නේ ඉන්පුට්. ඊට පස්සේ මේකේ පහනක් තියෙනවා. අපි හිතමු යාව H එක කියලා නම් කරගමු. ඒක අවුට්පුට් එක. එහෙනම් මෙයාගේ ඉන්පුට් අපි අඳුනගත්තා S1 හා S2 කියලා. අවුට්පුට් එක H එක කියලා අපි අඳුනගෙන තියෙනවා. එතකොට මේ ඉන්පුට් අවුට්පුට් අඳුනගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා PLC උපාංගයක් අරගෙන ඒක වයරින් කරන්න. දැන් නම් මගේ අතේ PLC එකක් පෙන්නන්නේ නැහැ. මම මෙන්න මෙහෙම ඔයගොල්ලන්ට PLC එකක් ඇඳලා පෙන්නන්නම්කෝ. ඔය විදිහට ඇඳගත්ත අතේ PLC එකක්. මේක PLC එක. ඒකේ නේද? මෙන්න මේ විදිහට මොඩියුල් ඉන්පුට් මොඩියුල් එක සහ අවුට්පුට් මොඩියුල් අපි ඉරි දෙකක් ගහලා වෙන් කරගමු. ඔකේ මැද්දේ තියෙන්නේ ප්‍රොසෙසර් එක CPU එක. නේද? මැද්දේ CPU එක තියෙනවා. දෙපැත්තේ ඉන්පුට් සහ අවුට්පුට් මොඩියුල් වල ඇන ටික තියෙන වයර් හයි කරන නේද? ඉන්පුට් අවුට්පුට් වයර් කරන්න ඉබේ. ඔන්න විදියට තියෙන උපාංගය. එතකොට මේකෙත් අනිත් පැත්තෙත් ඔය විදිහට ඇන තියෙන වයර් අපිට ඉන්පුට් සහ අවුට්පුට් හයි කරගන්න. එතකොට මෙයාගේ මේ පැත්ත ඉන්පුට් පැත්ත I කියලා දාමු. මේ පැත්ත Q කියලා දාමු. එතකොට මේ පැත්ත අවුට්පුට් පැත්ත. ඊට පස්සේ මේකේ තව තියෙනවා මෙන්න මෙහෙම ප්‍රෝග්‍රෑමින් කේබල් එක හයි කරගන්න මෙහෙම
තියෙනවා සීරියල් පෝට් එක වගේ දෙන. මෙතන ඉන්ඩිකේටර් ටිකක් තියෙනවා. ඔන්නෝම එකක් තමයි PLC යුනිට් එක. දැන් අපි මුලින්ම කරන්නේ මේ PLC යුනිට් එකට මේ AND logic function එක ඕන නම් input දෙක wiring කරගන්නවා. මොකද කරන්නේ input දෙක කොහොම wiring කරගන්නවා. මෙන්න එක push button එක ඊපස්සේ මෙන්න අනිත් push button එක. ඔය විදිහට input දෙක අපිට wiring කරගන්න පුළුවන්. S1 සහ S2 කියන දෙන්න ඕන wiring කරගත්තා. ඊට පස්සේ යාගේ ලාම්පුව output එක ගන්න output පැත්තට තමයි අපි ඔය විදිහට ලාම්පුව සවි කරගන්නේ. ඔන්න ඔහොම කරාම PLC wiring එක හරි. හැබැයි PLC එකේ input output wiring එක හරි. IO කියන wiring ටික හරි. ඒ වුණාට PLC එකේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය සැපේම තාම දීලා නැහැ. ඒක data එකක් විදිහට අපි දැනගන්න ඕනේ PLC එකක් brand එකක් ගත්තට පස්සේ ඒ brand එකේ processor supply එක කොතනටද යන්නේ? input module එකේ තියෙන supply එක කොහෙටද යන්නේ? output module එක වැඩ කරන්න අවශ්‍ය supply එක කොහෙටද යන්නේ? ඔන්නවා ටික දැනගත්තාන් පස්සේ ඒ වගේ ටික දාගත්තා ඒක. දැන් අපි හෙට ප්‍රැක්ටිකල් එකට පාවිච්චි කරන්නේ CPU 224 කියන Siemens PLC එක. ඒකේ මෙන්න මෙතන තමයි පුතා input මේ processor එකට supply දෙන්න තියෙන්නේ ධන DC මෙතන ඍණ. මෙතන earth එක. මෙතන තමයි M දෙන්න ඕනේ. ඒක M කියන්නේ මෙයාගේ ඍණ සැපේව දෙන්න ඕනේ. input module එකේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඍණ සැපේව මෙතනට දෙන්න ඕනේ. M කියලා ගහලා තියෙන්නේ. එතකොට මෙතන ධන අවශ්‍ය input module එකට අවශ්‍ය ධන මෙතනින් මේ switch එකෙන්ම ගන්නවා. මේ ධනනේ switch එක කරා යන්නේ එතනින් ධන ගන්නවා. output module එකට අවශ්‍ය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය L ධන කියන සැපේම ධන විදුලිය මෙතනට වයර් කරනවා. ඔන්න ඔහොම වයරින් කරලා ඉවරනම තමයි PLC එකේ වයරින් එක ඉවර වෙන්නේ. දැන් පුතාට මම කියපු එක මොකක් හරි අපහැදිලිකමක් තිබුණොත් පළවෙනි පාරටම හින්දා වීඩියෝ එක නැවත බලන්න. බලලා මම කියපු එක ආයෙ තේරුම් ගන්න මම අභ්‍යාස කීපයක් එකක් නෙමෙයි කීපයක් මේ විදිහටම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඒතර ඔයගොල්ලන්ට මේක හුරු වෙනවා මේ රටාව මොකද්ද කියන එක. ඒතර ඇන් එක වගේම ඔය එකත් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඊට පස්සේ මෝටර් කන්ට්‍රෝල් ටික ඩ්‍රොයින්ස් ටිකත් ඔක්කොම ඇඳලා ඒ ටිකත් කතා කරන්න. එතකොට ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල් එකට ගොඩක් වාසියක් වෙයි. එතකොට මේ දවස්වල ප්‍රැක්ටිකල් එකට එන්නේ 28 කණ්ඩායමේ ළමයි. 28 කණ්ඩායමේ ළමයි ටික තමයි එන්නේ. නමුත් 27 කණ්ඩායමේ ළමයි 3 දෙනෙක් දැනට ප්‍රැක්ටිකල් තාක්ෂණ පාසලට ඇවිල්ලා තියෙනවා. ඒ ළමයි ඉන්නවද මෙතන පන්තියේ? අන්තිමටම ආවේ ඊයේත් නේද? ඊයේත් ඉරිදා නේද? මේ ඉරිදා පන්තියට තුසිත් සහභාගී වුණා. තුසිත් ඉන්නවද? තුසිත් මොනවද අන්තිමටම ඇවිල්ලා කරේ? මෝටර් නේද? අර ඕගොල්ලෝ දැක්ක නේද මේ අපි වීඩියෝ එකක් හදලා එව්වේ ළමයි ටිකක් පටලවාගෙන තිබුණා ඒක නේද වීඩියෝ එක තුසිත් තමයි ඒක වීඩියෝ කරේ ඕගොල්ලන්ට එවන්න අර මෝටර් ස්විච් එක තමයි කරේ සිංගල් මෙහෙම හැන්ඩල් එකක් තිබුණා මෙහෙම කනෙක්ෂන් 9ක් තිබුණා මෝටර් ස්ටාර්ටර් ස්විච් එකක් තිබුණේ සිංගල් පේස් එකේ ෆෝවර්ඩ් රිවර්ස් දුවන ස්විච් එක ඒක තමයි එදා යා ප්‍රැක්ටිකල් එකට කරේ. එයා කරපු ප්‍රැක්ටිකල් එක තමයි මෝටර් එක ඉස්සරහට පස්සට කරගෙන තමයි එහෙමම අපි මේ ඒක ඕගොල්ලන්ට YouTube link එකක් හදලා එව්වේ. ඒක තුසිත් තමයි කරේ. එතකොට මේ තුසිත් ඊළඟට ඇවිල්ලා කරන්න තියෙන්නේ contactor controls. නේද? direct online forward to started වගේ තමයි ඊළඟට ඇවිල්ලා කරන්න තියෙන්නේ. ඊට පස්සේ යාට pneumatic PLC ටික කරගත්තාම 27 වෙනි කණ්ඩායමේ තුසිත් ඉවරයි. තව දරුවෝ දෙන්නෙක් ඉවර කරා. මට දැන් නම් මතක නැහැ ඒගොල්ලන්ගේ. 27 කණ්ඩායමේ අනිත් දරුවෝ ටික තාම ඉන්නවා. ඒගොල්ලන්ට ප්‍රැක්ටිකල් ඕන අය ඉන්නවා නම් කතා කරලා දිනයක් දාගෙන ඉන්න. එතකොට 28 කණ්ඩායමේ දරුවෝ නම් ගැටලුවක් නැහැ. දැන් ඒ එක එක ප්‍රදේශවල ලංකාවේ නේද? අද අපි ඉන්නේ කියනෝනේ නමනේ. මේක තැනක ඉඳගෙන අපි මේ ඔන්ලයින් පන්තියක් කරන්නේ එතනම ඉඳගෙන අද උදේ ප්‍රැක්ටිකල් කරලා අවස 6 වෙනකන් අපි ළමයිත් එක්ක උදේ 9 ඉඳලා ප්‍රැක්ටිකල් කරා 9 ඉඳලා 6 වෙනකන් අපි ප්‍රැක්ටිකල් කරලා ඊට පස්සේ මේ අපි පොඩි විවේකයක් අරගෙන 8ට ආයෙ පන්තිය පටන් ගත්තා 8 10 අපි මේක කරගෙන යනවා හෙට උදේත් අපි ආයෙම 8ට පටන් ගන්නවා ප්‍රැක්ටිකල්
හවස වෙලාව කියන්න බෑ. ඒ ටික ඉවර කරනවා. ඒක ඊළඟ දවසෙත් අපි ආයෙත් පටන් අරගෙන ඒ ටික ඉවර කරනවා. මොන ඔය විදිහට අපිට මේ දවස් 3 වැඩසටහන කරගෙන යනවා. ඒකට කැමති අයට ඔය වගේ දැන් 27 වෙනි කණ්ඩායම ළමයින්ටත් එන්න බැයි නම් ඒගොල්ලන්ටත් කොයි හරි තැන් වලට ඒගොල්ලන්ට ළඟ තැනකට හරි සෙට් වෙලා ප්‍රැක්ටිකල් ටික කරගන්න කියලා කියනවා මේ 28 වගේ. එතකොට ඔයගොල්ලන්ටත් ගැටලුවක් නැහැ. දැන් පුතාලා ඔය මම මැදදී කතා කර හිටියේ දැන් මේ කොහොමද ප්‍රැක්ටිකල් කරගන්නේ කියලා දැන් පන්ති තව ආරිත් පන්ති කීපයකින් ඉවර වෙනවනේ නේද? තව කරන්න තියෙන්නේ බොහොම ටිකයි එතකොට දැන්. ඔයගොල්ලන්ගේ පන්ති ඉවර වෙනවා. එතකොට තව දින 4ක් විතර තමයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට අවශ්‍ය පාඩම් ටික කරලා ඉවරයි තියරි. ඉතුරු වෙලා තියෙන්නේ ප්‍රැක්ටිකල්. එතකොට ඒව කැමති නම් කරන්න පුළුවන්, අකමැති නම් නොකර ඉන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඔන්න දැන් PLC එක වයරින් කරගන්න එක ගැන කතා කරලා ඉඳලා ඊට පස්සේ වෙන කොටසක් කතා කරේ. දැන් මේකට ඊට පස්සේ සිම්බල් ටේබල් එකක් ලියා ගන්න ඕනේ. මොකද ලියා ගන්න ඕනේ? සිම්බල් ටේබල් එකක් තමයි ලියා ගන්න ඕනේ. එතකොට සිම්බල් ටේබල් එක ලියා ගන්න මෙහෙමයි. ඒ software එකේම තියෙනවා ඒක. symbol address comment කියලා ඔන්න වගුවක් හැදෙනවා ඒ software එකේම. ඒ වගුව පුරව ගන්න තමයි මේ විදිහට තියෙන්නේ. ඉතින් පුතාලා අපි මේකේ නම් input තුනක් තියෙනවා. input තියෙනවානේ. ඇහුන්නේ නැද්ද? හරි. S1 S2 අනිත් label එක input symbol එක H1 address එක input පැත්තේ ඉඳන් i අකුර එන්න ඕනේ address එක ලියනවා i බිංදුවයි දශම බිංදුව දැන් ඔන්න ඔය වගේ තමයි practically හැට දකින්න ඕනේ දැන් මේක අපි PLC එකේ මෙන්න මෙතන ලියලා තියෙන address එක 0.0 කියලා මෙතන ලියලා තියෙනවා දැන් අද practical පන්ති දරුවෝ ඒක දැක්කා ඒතර ඒ address එක තමයි මේ symbol table එකේ ලියන්නේ හරිද ඊට පස්සේ S2 කියන්නේ ඔය කියන i 0.1 ඊළඟ එකට තමයි මෙතන වඩ කරන්නේ 0.1 ඊට පස්සේ H1 කියන්නේ මෙතන output පැත්තේ Q 0.0 හරි මොකක් හරි එතන තියෙන එතන ලියලා තියෙන එක Q 0.0 දැන් අද ප්‍රැක්ටිකල් වලට හිටපු ළමයි මෙතන ඉන්නවද? කතා කරන්න ඉන්නවනම් කවුරු හරි? කවුද ඉන්නේ? කවුරුත් නැද්ද? අද ප්‍රැක්ටිකල් පන්ති හිටපු ළමයි කවුද ඉන්නේ? පොඩ්ඩක් 21ක් හිටියා. කුරුවිට ඉන්නවද? නේ? පැරඩයිස් පන්ති නෑ නේද? හරි. හරි හෙට දැන් අවශ්‍ය හින්දා මේක කරන්නේ. එහෙමනම් ඒගොල්ලන්ට වීඩියෝ එක තමයි හෙට දාලා දෙන්න වෙන්නේ මුලින් බලන්න. ඊට පස්සේ පුතාලා අපි මොකද්ද කරන්නේ මේ ඉන්පුට් දෙක එනකොට අවුට්පුට් එක ඔන් වෙන්න ඕනේ. එහෙනම් අපි ladder programming එක ලියන්න ඕනේ. ladder එක ලියන්න ඕනේ. ladder එක ලියනවා අපි මෙහෙම මොකද්ද S1 කියන එක ආවොත් S2 ආවොත් අපිට on වෙන්න H1 කියන ලාම්පුව. ඔන්නච්චරයි ප්‍රෝග්‍රෑම්. ඔය තමයි පළවෙනි එකට ප්‍රෝග්‍රෑම් එක තියලා. දැන් ඕක PLC කේබල් එක PLC එකට හයි කරලා ඒ කියන්නේ පැත්ත කම්පියුටරේට හයි කරලා ඩවුන්ලෝඩ් කරන් පස්සේ අපිට ඕක දුවලා බලද්දී PLC එකේ. ඔන්න මම එකක් විස්තර කරා ඕගලන්ට පියවරෙන් පියවර. ඕ එකත් මම ඔය වගේම බෝඩ් එක මකලා ආයෙ මුලින්ම විස්තර කරනවා. මොකද මේ එකම දේ ආයි කරන්නේ මේකේ රටාවක් තියෙනවනේ. මේ රටාව ඇඟට වැටුණාට පස්සේ අමාරු නෑ. ඒක නිසා වුණ තව එකක් පැහැදිලි කිරීමක් කරන්නම් ඕ ලොජික් එක. ඊට පස්සේ ඕ ලොජික් එක මම මෙතන මෙන්න මේ වගේ නේද තියෙන්නේ. මේ ස්විච් දෙකක් සමාන්තරගතව තියෙනවා වගේ නේද? එතකොට මෙයා S1 මෙයා S2 මෙයා ලාම්පු. එතන මේක කරන්නේ තරමම තමයි. මේක කරන්නේ තර විදිහටමයි. දරුවනේ මුලින්ම PLC උපාංගය වයරින් කර ගන්නවා. මම දැන් ඉතින් ඔක්කොම අඳින්නේ. දැන් ඔන්න ඔහොම අඳිනවා. ඔන්න ලාම්පුව වයරින් කරා.
ඊට පස්සේ ඉන්පුට් දෙකක් තියෙන හින්දා ඔන්න ඉන්පුට් දෙක වයරින් කරනවා. right ඔන්න ඉන්පුට් දෙක කොහොම වයරින් කරගත්තා. S1 S2 වයරින් කරා H1 වයරින් කළා ඉවරයි. මේ තමයි PLC. හරි සරලයි. ඒතර මොනවා හරි ડોකියුමන්ට් එකක් හදන්න ගියන් පස්සේ මේ මම ඇඳපු ඉදිරියෙන් නම් හොඳට බැටි. නේද? ඩ්‍රොයින් එක අනින් ඩ්‍රොයින් කියන්නේ ડોකියුමන්ට් එකක් හදාගන්න එපා අපි. එතකොට වයරින් එක මෙහෙම ඉඳලා නේද? ඊට පස්සේ සිම්බල් ටේබල් එක අරගෙම දාගන්නවා S1 S2 H1 ඉතින් එකම තමයි සිම්බල් ඊට පස්සේ address I0.0 I0.1 Q0.0 ඔන්න සිම්බල් ටේබල් එක ලියන්නම ඕනේ. ඔව් සිම්බල් ටේබල් එක ලියන්නම ඕනේ. ඉතින් ළමයි කියන්නේ නෑ ලිව්වේ නැතත් වැඩ කරනවනේ කියලා. ඒ වුණාට අපිට මොනවා හරි එඩිට් කරන්න ගියන් පස්සේ සිම්බල් ටේබල් එක ඕනේ. හින්දා අපි කියනවා අනිවාර්යයෙන්ම ලියන්න කියලා. කමෙන්ට් එකක් දාලා. කමෙන්ට් එකක් දාලා ලියන්න. ඒක හරි. ඊට පස්සේ පුතාලා මෙන්න මෙහෙමයි ලැඩර් ඩයග්‍රෑම් එක. අපි කියනවා S1 ආවොත් කවුද වෙන්නේ? H1 වෙන්නේ. H1 වෙන්නේ. ඒ වගේ අපි කියනවා S2 ආවොත් ඒත් H1 වෙන්නේ. ඔන්නමයි ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. හරියට සරලයි ඒ තර්කය නේද? හරිම සරලයි ඒ තර්කය. හොඳයි. ඕන්න සටහන් කරගන්න මේක බෙග්ගි සදිත් කරා. ඕන්න අද පාඩම දැන් මම මෙතන ඉඳලා අලුතෙන් පටන් ගන්නවා. right. හොඳයි මේ විශේෂයෙන්ම මේ ඔය NVQ level 4 වගේ ප්‍රැක්ටිකල්ස් වලට යන්නේ ළමයි අනිවාර්යයෙන්ම මෙන්න මේ පාඩම් ටික කරලා මේ ප්‍රැක්ටිකල් එක කරගෙන යන්න ඕනේ හොඳේ. එහෙම නැත්නම් නිකන් යන්න එපා ෆේල් වෙලා එන්න. නේද? පස්සේ අපේ පන්ති වලටත් ඇවිල්ලා නිරංජන් සර්ලගේ ඉලෙක්ට්‍රිකල් කෝස් එකට ආවා. අපි ඒත් මේව ෆේල් වුණා කියලා කියන්න එපා. මොකද මේවා අපි තාමත් පැහැදිලිව හරියටම ප්‍රායෝගික අභ්‍යාසත් කරලම තමයි යවන්නේ භාගයට. ඒ නිසා ඔයගොල්ලන්ට අසමත් වෙන්න කිසි හේතුවක් නැහැ. මම මෙන්න මේ වගේ කන්ට්‍රෝල් එකක් පුතාලට ඊළඟට කියලා දෙන්න හදන්නේ. මෙන්න normally close button එක off button එක නේ රිලේ එකක් අඳින්නේ. මේක අදාළ නැහැ උනාට. හොඳේ මම මේක පැහැදිලි කරන්න අඳින්නේ. open එක ඊට පස්සේ මෙන්න contact එකේ coil එක ඊට පස්සේ මෙන්න self holding එක මේ අපි දන්න සාමාන්‍ය control එකක් නේද? direct online motor control එකේ කියන්නේ ඕක control පැත්ත. හැමතිස්සෙම PLC එකේ ලියන්නේ control පැත්ත. එහෙනම් ඕකේ control පැත්ත අපිට PLC එකේ ලියන්නොත් අපි මොකද මුලින්ම කරන්නේ? මුලින්ම කරන්නේ අර වගේම input සහ output අඳුරගෙන PLC එක වයරින් කරගන්න එකනේ. නේද? මුලින්ම කරන්නේ input සහ output අඳුරගෙන PLC වයරින් කරන එක. මෙන්න මම round කරනවා එක input එක. මේකත් input එක. හැබැයි මේ තියෙන self holding කියන කෑල්ල මේ self holding කියන කෑල්ල input එකක් නෙමෙයි. self holding කියන කෑල්ල input එකක් නෙමෙයි. හොඳට මතක තියාගන්න ඕනේ. ඒක මොකද්ද? ඒක processing part එක. නේද? ඒක processing part එක. එහෙනම් ළමයි K1 කියන එක එහෙනම් K1 කියන එක මොකද වෙන්නේ? වයරින් කරන්නේ නැහැ. K1 කියන එක වයරින් කරන්නේ නැහැ. මොකද PLC එකට වයරින් කරන්නේ. අපි සිම්බල් දාගමු S1 S2 K1 මෙයත් K1 ගේ තමයි self holding එක. හැබැයි input දෙකකුයි output එකකුයි තමයි තියෙන්නේ. මේක output. එහෙමනම් දැන් අපිට පුළුවන් PLC එකක් වයරින් කරගන්න. මොන PLC වයරින් එක කරන්නේ? එහෙනම් මේකේ තියෙන්නේ මොනවද? input එකක් තව input එකක් මෙයා S1
මෙයා S2. ඊට පස්සේ මෙතන ලාම්පුවක් තියෙනවා. ලාම්පුවක් නෙවෙයි. මේ පැත්තේ තියෙනවා කොයිල් එකක් K1. එතකොට වෙන මොකද තියනවද? වෙන මොකුත් නැහැ. අර K1 කියලා self holding දාපු contact point එක wiring කරන්නේ නැහැ. ඒක ඕනේ නැහැ. ඒක අපිට PLC program එකකින් ටක් ගාලා හදලා දාත හැකි. self holding අල්ලන්න කියන. එතකොට ඒක අපිට යන්නේ processing වලට එතකොට. දැන් පුතාට පැහැදිලි input output තෝරගෙන wiring කරන්න ඕනි PLC. ඊට පස්සේ ලියව program එක. වෙන network 1 එකේ ලියනවා. හරිද? network 1 එකේ ලියනවා. S1 කියන්නේ off button එක. එන ලියන S1 නැත්තම් S1 ඔබලා නැත්තම් S2 එබුවොත් මොකද වෙන්නේ? on වෙන්න K1 කියලා ලියනවා. on වෙයිද? on වෙයි. හැබැයි S2 ගෙන් අතගත්ත ගමන් ආයෙ නැති වෙයි. ඒකින්ද අපි කියනවා S2 කියන on button එකට සමාන්තරගතව self holding එක අල්ලන් ඉන්න කියලා. wiring කරනවද? නෑ නිකන් ලියනවා විතරයි. නිකන් ලිව්වම ඇති. එහෙනම් K1 ගෙන් self holding දාන එක. S2 තියෙන වෙලාවට ඒකට සමාන්තරගතව අල්ලන් ඉන්න කියන එක ප්‍රෝග්‍රෑම් එකකින් ලිව්වම ඇති. ඔන්න direct online එකට ladder diagram එකක් නේ. හොඳයි. තාලෝක ඇඳගන්න. කමන්නේ මේකත් ඇඳගන්න මේක ඇඳහම නිකන් බැහැවිත් දන්නේ මේකට. මේකත් පළවෙනි එකේ ඉඳන් ඇඳගන්න. මේකත් ඇඳගන්න. මේකත් ඇඳගන්න. symbol table එක මම ලියන්නේ. පුතාලා symbol table එක ලියන්න මේකට. එච්චරයි විනාඩි 5ක් දෙන්න. හොඳයි. මම හිතන්නේ ඔයගොල්ලෝ ලියාගෙන ඉවරයි. මම පුතාලට තව උදාහරණයක් පැහැදිලි කරන්න. ඒ කිට්ටුවේම යන උදාහරණයක් තව එකක් පැහැදිලි කරන්න. එතකොට පොඩි ගැටලු තිබ්බනම් කාට හරි ඒ ටිකත් निराකරණය වෙන විදිහට තවත් ඔය විදිහේම ඔකට කිට්ටුවේම යන ගැටලුවක් ආයි සාකච්ඡා කරන්න. හොඳයි මම කියන එක ආයේ ඇහෙනවද කියන්නේ පොඩ්ඩක් මැෂින් එකේ ස්ථානේ පොඩ්ඩක් වෙනස් වුණා මම කතා කරන්නේ ඇහෙනවද නැද්ද එනවා සර්. හොඳයි හරි එහෙනම් පුතාලා ඊළඟට මම උදාහරණයක් දෙන්න හදන්නේ දැන් කරපු එකටම කිට්ටුවේ හරි ඔයගොල්ලෝ දැන් මගෙත් එක්කම කරගෙන යන්න කාල් ලාස්ති කරන්න වෙලාව වෙනම ඕනේ මගෙත් එක්ක කරන්න මම කෙලින්ම මේ කන්ටැක්ටර් කන්ට්‍රෝල් එක වගේ ගාලා පෙන්නනවා මේ තියෙන්නේ අපි සර්කිට් එක ඕෆ් කරන බටන් එක ඉස්සෙල්ලා ප්‍රශ්නේ තිබුණා කවුරුත් ඒ ප්‍රශ්නේ අහුවේ නැහැ PLC වයරින් එක ගාවදී පොඩි ගැටලුවක් අහන්න ඕනේ හරි විදිහට නම් ඒක කවුරුත් ඇහුවේ නැහැ ඒක ඔහේ අහගෙන හිටපු හින්දා ඒ කියන්නේ අවබෝධයෙන් තේරුම් ගත්තේ නැහැ කියලා තමයි මම හිතන්නේ මොකද ඕනම කෙනෙක් මේ කණ්ඩායමක අද 50කට කිට්ටු කට්ටියක් දැන් Zoom meeting එකේ ඉන්නවනේ මේ පන්ති දෙකේ වල තවත් 50ක් විතර වීඩියෝ එක බලනවා ඒතකොට වීඩියෝ එක බලන අයට ඕගොල්ලෝ ඇහුවොත් තමයි ඒගොල්ලන්ට මේ ප්‍රශ්නේ හිතෙන්නේ නැත්තම් හිතෙන්නේ නැහැ අපි බලමු මේකේදී හයිද කියලා ඔන්න on button එක ඊට පස්සේ ඉස්සෙල්ලා මම මෙතනට යන්නේ contactor coil එක ඔන්න ඔබ දාලා contactor coil එක K එක ඊට පස්සේ මෙතනට self holding එක උතෙන්ද K1 ඊළඟට
සම්බන්ධයි. ඊට පස්සේ මම මොකද කරන්නේ? මෙතනින් තව K1 ගේ තව contact point එකක් අරගෙන ඉන්ඩිකේටර් එකක් දානවා. ඒ කියන්නේ contact එක on වුණා කියලා පෙන්නන ඉන්ඩිකේටර් එක. ඒකත් මේකත් K1 ගේ මේක ඉන්ඩිකේටර් ලැම්ප් එක දානවා ලයිට් එක. මෙන්න මේක PLC එකකින් කරන්න ඕනේ දැන්. ඒකට මම ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලෝ දැන් මුලින්ම කරන්න ඕනේ මොකද්ද? PLC wiring එකක් අඳින්න එපේ. මේක තේරුම් ගන්න. මේක තේරුම් ගන්න ඕගොල්ලෝ මොනවද මුලින්ම කරන්නේ? මේකේ තියෙන input සහ output තේරුම් ගන්නවානේ. එහෙනම් මේක input සහ output තේරුම් ගන්නකොට මේ off button එක කියන්නේ input එක. එකයි. on button එක කියන්නේ input එක. දෙකයි. K1 කියලා තැන් දෙකක ඉන්නවා. ඒවා inputද? නෑ. ඒවා input නෙමෙයි. ඒවා අපි නිකන් තේරුම් ගන්න processing වලට තියෙන දෙකක්. ඒ දෙකම K1 කියන දෙකම processing. ඒකින්ද ඒක wiring එකට එන්නේ නැහැ. මොනවාද wiring එකට එන්නේ input සහ output විතරයි. එහෙනම් K1 කියන්නේ ඔන්න output එක. H1 කියන්නේ ඔන්න ලාම්පුවක් එන output එක. එහෙනම් ඔයාලට wiring එකට ගන්න තියෙන්නේ 4 දෙනයි. නේද? wiring එකට ගන්න ඉන්නේ ඔයාලට දැන් 4 දෙනයි. එතකොට දැන් PLC wiring එක කරන්න යන්නේ. මොනවද PLC එක මෙයාට on button එකක් මෙන්න මෙතන තමයි ඕගොල්ලෝ අහන්න තියෙන ප්‍රශ්නේ. මොකද්ද? off button එක නම් normally close එකක් නේද? NC button එක. නමුත් මෙතන wiring කරලා තියෙන්නේ NO button එක. ඇයි ඒ කියලා කවුරුත් ඇහුවේ නැහැ. ඒක නිසා ඉතින් මට කියන්න ඕනේ නැහැ හැමෝටම තේරිලා ඇති කියලා මම හිතනවා. ඒකෙන් මම එහෙම කරගෙන යනවා. ඊළඟට output දෙකයි. එකක් තමයි relay එකේ coil එක. අනිත් එක තමයි indicator lamp. ඔච්චරයි පුතාලා PLC wiring එක. දැන් මොකද කරන්න ඕනේ? දැන් ඊට පස්සේ symbol table එකක් ලියා ගන්න ඕනේ. ඊට පස්සේ symbol table එකක් ලියා ගන්න ඕනේ. එහෙනම් ඒකට එනවා symbol එක, address එක, comments තියෙනවා. symbol තමයි S එක, S2 අනිත් එක K එක කියලා. ඊට පස්සේ address එක I0.0, I0.1, I0.2. කමෙන්ට් වලට ඕන ලියන්න පුෂ් බටන් එක, පුෂ් බටන් දෙක, නැත්නම් ඔන් පුෂ් බටන් එක, ඕෆ් පුෂ් බටන් එක, contact එක කොයි එක කියලා ඒවට ලියන්නේ. අන්න එහෙම ලියා ගන්න symbol table එක. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක ලියමු නේද? ඔන්න දැන් මෙතන ඊට තියෙන තැන මම ලියනවා PLC ප්‍රෝග්‍රෑම් එක. අපි ලියනවා පුතා පළවෙනි network එකේ off button එක නැත්තම් on button එක තියෙනවා. ඒක මොකද දන්නේ නැහැ. ඒ කියන්නේ S1 නැත්නම් S2 කියනවා නම් K1 on කරා. ඊට පස්සේ K1 ගෙන් self hold එක දාගෙන ඒක කියලා. ඊට පස්සේ ඊළඟ network එකේ ලියනවා K1 on වෙලාද කියලා බලලා on කරන්න indicator. එයා එච්චි ඔන්න ladder diagram දෙකයි network එකේ network 1 වල ලිව්වා
network to මේ network to ඔන්න ඔය විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. output දෙකක් තිබුණාම network දෙකක ලියන්නේ. එක පේලියකට යටින්. දැන් හෙට ප්‍රැක්ටිකල් එකේදී ළමයි ඔබ ඇහැට දකින්නේ අපි ලැප්ටොප් එකකින් දාලා බලමු. අනිත් ළමයිට ඔය කොහොම ලියාගෙන යම් මට්ටමකින් අවබෝධ වෙයි ප්‍රැක්ටිකල් එකක් කැමති නම් කරලා බලන්න. සර් හලෝ කවුරු කතා කරාද? ඔව් සර් මේ NONC එක මාරු කරන්න පොඩ්ඩක් කියන්න පුළුවන් සර් එහෙම දාන්න කියලා. ඉස්සෙල්ලගේ තේරුම් ගත්ත විදිහම තමයි පුතා. ඉස්සෙල්ල හිටියේ නැද්ද? හරි. මම කියන්නම්. ඔය අනිවාර්යෙන් අහන්න නැත්තේ 27 වෙනි කණ්ඩායමේ ළමයි. ඔව් සර්. ඔව් ඒක තමයි. 28 වෙනි කණ්ඩායමේ ළමයින්ට ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන් හම්ුණාම මට තේරෙන්නේ. ඒ වුණාට ඒගොල්ලෝ හරි ලැජ්ජයි ළමයි. නේද? ඒකින්ද ඒගොල්ලෝ ප්‍රශ්න අහන්නේ නැහැ. ඒ වුණාට 27 වෙනි කණ්ඩායමේ ළමයි එක්ක දැම්මෙත් මම ඒගොල්ලන්ව ওই විදිහට ටිකක් හුරු වෙන්න. දැන් මෙතනදී දැහුවේ වයරින් එකේ ඇයි normally close එකක් දැම්මේ නැත්තේ කියලා. දෙකම on button එකයි off button එකයි දෙකම open wiring කරේ ඇයි කියලා. ඒකට හේතුව පුතාලා ඕගොල්ලන්ට මම කියා දුන්නේ පළවෙනි දවසේම PLC එක කියන්නේ කම්පියුටර් එකක් කියලා. නේද? PLC එක කියන්නේ කම්පියුටර් එකක්. PLC එකක් යනු පරිගණකයක කියලා කියා දුන්න දවස. එහෙනම් පරිගණකයක් නම් එයාට දෙන්න ඕනේ ඉන්පුට් සිග්නල් එකක් විතරයි නේද? මෙයාට දෙන්න ඕනේ ඉන්පුට් සිග්නල් එකක් විතරයි. එයාට දෙන්න ඕනේ ඉන්පුට් සිග්නල් එකක් විතරයි. ඒකින්ද අපිට දැන් PLC එක වයරින් කරනකොට මේ විදිහට normally close button එකකට කලින් සිග්නල් එකක් දෙන්න පුළුවන් open එක වයරින් කරොත් නේ. ඒකින්ද off කරන එකට අවශ්‍ය සිග්නල් එක මේ ඇනේට open button එකකින් දෙන්න පුළුවන්. ඒ වගේම on කරන එකත් open button එකකින් දෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය විදුලි ශේෂ්ත්‍රයේ තේරුම් අරන් ඉන්න කාර්මිකයෙකුට මේක හරියට පැටලි සහිතයි. on කරන්නේ normally open එකකින් off කරන්නේ normally open එකකින්. ඒ වුණාට පුතා අර සිග්නල් එක එන එක හොඳටම ප්‍රමාණවත්. අපි සිග්නල් එක එනවා නම් අපි ප්‍රෝග්‍රෑම් එකේ ලියුවාම හොඳට ප්‍රමාණවත්. ඒතකොට අපි ප්‍රෝග්‍රෑම් එකේ ලියනවා මේ S1 කියන බටන් එක ඔබලා නැත්තම් කියලා. එබුවොත් ගෑවුනොත් නෙමෙයි ඔබලා නැත්තම්. එතකොට ලියන්නේ S1 ප්‍රෙස් කරලා නැත්තම් කියලා ඔන්නම ලියන්නේ. not එක. මොකද not කියන අදහස ලියන්නේ ওই විදිහට. පැහැදිලි. not කියන අදහස ලියන්නේ ওই විදිහට. එහෙනම් මේක තේරුම තමයි කියමු මොකද්ද S1 ආයෙ ඇවිල්ලා නැත්තම් S1 ඇවිල්ලා නැත්තම්. ඒ කියන්නේ S1 ඔබලා නැත්තම් අන්න ඒක. සහ S2 එවුවොත් K1 ඔන්නේ. ඔන්නම තමයි ලියන්නේ. ඒකින්ද වයරින් කරන්නේ. දැන් පැහැදිලිද? ඔව් සර්. සර් ඒ කියන්නේ මේ normal close එකක් දැම්මොත් ගැටලුවක් නැද්ද එහෙම වුණොත් සිග්නල් එක ගන්න නිසා? normally close එකක් දැම්මොත් ප්‍රෝග්‍රෑම් එකේ ලියන්න ඕනේ එහෙම නෙමෙයි. ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ වෙනස් කරනවා. මෙතන close button එකක් වයරින් කරන් දුමුද? එතකොට ලියන්න ඕනේ S2 sorry. එතකොට ලියන්න මම අලුත් ලියන්න දැන් මේක පැටලි සහිතයි. මම අලුත් පිටුවක් අරන් ලියන්න. මෙන්න මෙහෙම තේරුම් ගන්නකො. ඔන්න අපි දැන් මේ සැරේ ඉතින් close එකක් කරන්නේ නැහැ. ඒකට ඉතින් වැරදිලා close එකක් වයරින් කරලා. open එකයි close එකයි. එතකොට මේ off button එක මේක on button එක. මේ තමයි contact එක coil එක වයරින් කරගෙන තියෙන්නේ. ඔක තමයි PLC වයරින් එක. එතකොට අපි මෙතන ලියන්න ඕන පුතා off button එක off එක නැත්තම් කියලා ලියන්න ඕන. off එක නැත්තම් එයි ලියන්න ඕනේ. sorry. වැරදුනා. off එක නැත්තම් නෙමෙයි. off එක තියෙනවා නම් on එකක් තියෙනවා නම් K1 on කරන්න කියලා ලියන්න. ඔන්නෝම ඊට self folding එක ලියගෙන ඉట్లా ලියන්න ඕනේ. ඒකෙන් අදහස් වෙන්නේ off button එක තියෙනවා මේ වෙලාවේ. ඒ කියන්නේ විදුලිය සිග්නල් එක යනවනේ වෙලෙන්ද කෙලින්ම.
ඒකින්ද කියනවා අපි ඕෆ් එක තියෙනවා නම් මොන කරන්නේ කියලා. ඕෆ් එක තියෙනවා නම් මොන කරන්න එහෙනම් නැති වුණොත් ඕෆ් එයා ඕෆ් කරනවා. රයිට්. ඒක කොහොමද යනවද මම දන්නේ නැහැ. ප්‍රැක්ටිකල් එක කරොත් මට කරලා පෙන්න දෙයි යෝග. දැන් මේ සැරේ මෙහි ආපු ළමයින්ට ඒක ප්‍රැක්ටිකල් කරන තැන මම ඉන්නේ ඇවිල්ලාද. ඒ ළමයින්ට මම හෙට මේක කරලා වෙන්නන්නම් ප්‍රැක්ටිකල් එකේදී ඕෆ් එකකුත් වයරින් කරලා වෙන්නන්නම් ඔන්න එකකුත් වයරින් කරලා පෙන්නන්නම්. එතකොට ප්‍රෝග්‍රෑම් එකේ මේක හැදියයි. පැහැදිලිද? රයිට්. ඔන්න ඒ කැලල හරි. තව කොටසක් කියලා දෙන්නද? ඊළඟට කියලා දෙනවා දැන් අපි ඔය මෝටර් කන්ට්‍රෝල් වල ඕවර්ලෝඩ් එක දිනවනේ. ඕවර්ලෝඩ් එකත් අපිට ඉන්පුට් එකක් විදිහට ගන්න පුළුවන්. ඕවර්ලෝඩ් එකත් අපිට ඉන්පුට් එකක් විදිහට ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. කොහොමද මේවයි කරන්නේ? එතකොට අපි හිතමු මෙන්න මෙහෙම වයරින් එකක් තියෙනවා කියලා අපි ගමු. තියෙනවා ඊට පස්සේ 95 කියන ඕවර්ලෝඩ් එක දිනනවා. එතකොට ඔන්න ඔහොමදී මේ මෝටර් කන්ට්‍රෝල් සර්කිට් එක ඇඳලා කොහොමද තියෙනවනේ. ඊට පස්සේ මේකේ ඕෆ් බටන් එක තියෙන්නේ. ඊට පස්සේ මේකේ ඔන් බටන් එක තියෙන්නේ. ඊට පස්සේනේ කන්ටැක්ටර් එකේ කොයිල් එක තියෙන්නේ. ඒවනේ. ඊට පස්සේනේ සෙල්ෆ් හෝල්ඩින් එක තියෙන්නේ. එතකොට අපි හිතමු පුතාලා ඕක තමයි සර්කිට් එක කියලා දැන්. දැන් අපිට මේ අවස්ථාවේදී ඕවර්ලෝඩ් එකත් වයරින් කරන්න වෙනවා. ඕවර්ලෝඩ් එකත් වයරින් කරන්න වෙනවා PLC එකට. එහෙනම් අපි PLC වයරින් එක කරන හැටි අඳලා බලමු. මෙන්න PLC උපකරණය. එතකොට දැන් වයරින් කරන්නේ අපි ඕවර්ලෝඩ් එකේ මොකද්ද? 95 ගන්නවද? එහෙම නැත්නම් 97 98 ගන්නවද කියන එක තමයි ප්‍රශ්නේ. දැන් මම කිව්වා නීතියක් විදිහට නෙමෙයි නීතියක් විදිහට ඕපන් ඒවා තමයි වයරින් කරන්න කියලා. එහෙම කිව්ව හින්දා ඕගොල්ලන්ට පුළුවන් වෙනවා ඕවර්ලෝඩ් එකේ ඕපන් කන්ටැක්ට් පොයින්ට් එකක් තියෙනවනේ. ඒක වයරින් කරන්න. ඒ කියන්නේ මොකද්ද? 97 98 වයරින් කරන්න පුළුවන්. හැබැයි ඒ විදිහට ඕවර්ලෝඩ් එක ඕෆ් කරන්න පුළුවන් මොකද? ඊට පස්සේ ඕගොල්ලන්ට ආයම වයරින් කරන්න හැකි ඕෆ් බටන් එකත් මේ විදිහට. ඔන් බටන් එකත් මේ විදිහට. ඊට පස්සේ අවුට්පුට් එක විදිහට කන්ටැක්ට් එක කොයිල් එක වයරින් කරන්න. ඔන්න ඔය විදිහට පුළුවන් අපිට PLC වයරින් එක කරගන්න. හැබැයි කවුරු හරි දරුවෙකුට ඕන නම් කෙලින්ම 95 කියන ක්ලෝස් පොයින්ට් එක වයරින් කරන PLC එකට ඒත් ගැටලුවක් නැහැ හොනේ. ප්‍රෝග්‍රෑමින් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට සිම්බල් ටේබල් එක ලියා ගන්න වෙනවා. එතකොට සිම්බල් ටේබල් එක ලියා ගන්නවා නම් අපි මේ සිම්බල් දාලා තියෙන්න ඕනේ. එතකොට ඕවර්ලෝඩ් එකට අපි සිම්බල් එකක් දාලා තියෙන්න ඕනේ. අපි දු සිම්බල් එක OL කියලා. මේක S1 S2 වගේ ඕන එක. මේක K1 වගේ සංකේතවත් කරගන්න. ඊට පස්සේ සිම්බල් ටේබල් එක ඉතින් මෙතන ඇඩ්‍රස් තුන දැන් දන්නවා ඒක ලියන්න මම ලියන්නේ. මෙතන ඇඩ්‍රස් එක මෙතන ඇඩ්‍රස් එක මෙතන ඇඩ්‍රස් එක ලියුවා අවුට්පුට් ඇඩ්‍රස් එක ලියුවා. එතකොට වැඩේ හරි. එතකොට ඊට පස්සේ අපි ලැඩර් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකෙන් දැන් ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. එහෙනම් අපි දැන් මෙහෙම ලියමු. එක අවුට්පුට් එකයි තියෙන්නේ. එහෙනම් එක නෙට්වර්ක් එකේ යන්නේ. එහෙනම් නෙට්වර්ක් 1. නෙට්වර්ක් 1 වල ලියනවා ඕවර්ලෝඩ් එක ඇවිල්ලා නැත්තම් නේ.
ඕවර්ලෝඩ් එක ඕපන් බටන් එක වයරින් කරලා තියෙන්නේ. එහෙනම් ලියන්න වෙන්නේ ඕවර්ලෝඩ් එක ඇවිල්ලා නැත්තම්. ඕවර්ලෝඩ් එක ඇවිල්ලා නැත්තම් ඕෆ් බටන් එකත් ඇවිල්ලා නැත්තම් ඔන් බටන් එක ඇවිල්ලා නම් ඔන් බටන් එක ඇවිල්ලා නම් අවුට්පුට් එක ඔන් කරන්න. ඊට පස්සේ සෙල්ෆ් හෝල්ඩින් එක දාගෙන ඉන්න. ඔන්න ඔහමයි පුතා ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. ඔය ටික සටහන් කරගන්න. ඕවර්ලෝඩ් එකක් එක දාලා කොහොමද ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ කියලා. මේ සමහර ඕවර්ලෝඩ් වල 95යි 96යි 97යි තියෙනවනේ 97යි 98 තියෙනවනේ. ඔව් එතකොට ඒකේදී normally close වෙන්නේ 98ත් එක්කනේ එක. එතකොට 95යි 97 කියන දෙන්න වෙනුවටම common එකක් තියෙන්නේ. නේද? අදත් අපි පන්තියේදී කතා වුණා ඔක. අදත් ප්‍රැක්ටිකල් ක්ලාස් එකේදී කතා වෙච්ච එකක්. මොකද අදගෙන ආපු ඕවර්ලෝඩ් වල එකක 95 96 97 90ට තියෙනවා. එකක නෙවෙයි කීපයක. තව කීපයක තියෙනවා 95 96 97 98. එතකොට ඒක අර 2 way switch එක වගේ තියෙන්නේ. ඔන්න ඔහොම 95 96 තියෙනවා. ආයෙම 98 වතෙන් තියෙනවා. දැන් මේක කොමන් එක. ඔන්න ඔහොම අග්‍ර තුනක් තියෙනවා. තව පැහැදිලිව මෙතන අඳින්න. ඔන්න ඔහොම තියෙන්නේ 95 96 98. එතකොට ඔයගොල්ලෝ 95ට දීලා 98න් තමයි වයරින් කරන්න PLC එක. තේරුණාද? ක්ලෝස් එක ඕන. ඕපන් එක ක්ලෝස් එක ඕන නම් 95 96 කොහොමද වයරින් කරන්න ඕන? මට වැරදුනා කියනකොට මොන හදාගන්න මං කියන්නේ මේක ඉස්සෙල්ලට නෙවෙයි 95 96 වයරින් කරලා පස්සේ ක්ලෝස් එක වයරින් වෙනවා. 95 98යි වයරින් කරොත් ඕපන් එක තමයි වයරින්. හරිද? ඔයාලට අවශ්‍යතාවය අනුව තමයි කරන්න ඕන. හරි. ඒක කොටස නැතුණානේ. හරි. ඒ කමන්නේ අපි ඊළඟ කොටස දෙන්නද? ඒක ලියා ගන්න ඕනද ස්ලයිඩ් එක? හරි. ඔක සටහන් කරගන්න තියනවා නම් සටහන් කරගන්න. මම ඊට පස්සේ forward reverse motor control එකක් කොහොමද PLC එකකින් කරන්නේ කියලා කතා කරන්න. forward reverse එක. හරි. දැන් පුතාලා forward reverse motor control එක ගත්තොත් අපි ඒකත් පොඩ්ඩක් ඇඳලා බලලා ඉන්නේ මේක තේරුම් ගන්න ලෙසින් මෙහෙම තියෙනවා. overload එක තියෙනවා උඩින්. මම මේ MCB එක අඳින්නේ නැහැ හොඳේ. දැන් හිතන්න පස්සට MCB එක අමතක වෙලාද දන්නේ නැහැ. MCB එක වයරින් එකට ගන්න නැහැ. PLC වයරින් එකට MCB එක නැහැ. control වයරින් එකක් තින්දා 95 තිබ්බ නැහැ. ඊට පස්සේ off button එක.
ඊට පස්සේ මම කොයිල් එක යට තියලා හැදෙන්නේ මෙතන තියෙනවා ඉන්ටර්ලොක් එකක්. දැන් මේක K1 නම් K2 කියන කන්ටැක්ට් එක ඉන්ටර්ලොක් එකක් දාන්න. ඊට පස්සේ මෙතන සෙල්ෆ් හෝල්ඩින් තියෙනවා. ඊට පස්සේ මෙතනට එනවා රිවර්ස් බටන් එක. ඊට පස්සේ ඉන්ටර්ලොක් එක. ඊට පස්සේ තමයි කන්ටැක්ට් එකේ කොයිල් එක එන්නේ. ඒතර මෙයා K2. ඊට පස්සේ සෙල්ෆ් හෝල්ඩින් එක. ඔන්න ෆෝවර්ඩ් රිවර්ස් මොටර් කන්ට්‍රෝල් එකේ ඉන්ඩිරෙක්ට් යූසින් කියන්නේ. ඔක පොඩ්ඩක් ඕන හැඳ ගන්න මතක නැත්තම් PLC වයරින් එක කරන්න කියලා මම ආරාධනා කරනවා. මොගොල්ලන්ට කියනවා PLC වයරින් එක තනියෙන් අදින්න කියලා. ඒතර මොකද්ද ඔයගොල්ලෝ කතා කරන්නේ? ඉන්පුට් අවුට්පුට් තේරුම් ගන්නවා. මෙයා ඉන්පුට් එකක්, මෙයා ඉන්පුට් එකක්, මෙයා ඉන්පුට් එකක්. මෙයා ඉන්පුට් එකක්. මේවා processing part, interlock කියන ඒවා processing part. ඊට පස්සේ output දෙක මේකයි මේක. හරි. දැන් පුතාලා PLC වයරින් එක අදින්න බලන්න. මුලින්ම පුතාලා දැනගන්න ඕන ඔයාලගේ සිම්පල් ටේබල් එක නේද? මේකේ සිම්පල් ටේබල් එක හරියටම දැනගන්න ඕනේ. එහෙමනම් ඉන්පුට් ටික දැන් ලකුණු කරපු හින්දා ඕවර්ලෝඩ් එකයි, ඕෆ් බටන් එකයි, ඔන් බටන් දෙකයි. ඉන්පුට් හතරක් තියෙනවා. ඉන්පුට් හතරයි, අවුට්පුට් දෙකයි. එතකොට ඒක සිම්බල් ටේබල් එකේ ලියා ගන්න ඕන. ඊට පස්සේ වයරින් එකට ඉන්පුට් හතරකුයි, අවුට්පුට් දෙකකුයි තියෙනවා. සිම්බල් ටේබල් එක ලියන අතරතුරේ මොකද සිම්බල් ටික පුරව ගන්න වයරින් එක ඉවර වෙලා තියෙනවා නේද? හොඳයි. දැන් මම වයරින් එක අඳින්නම් මෙතනින්. ඔන්න දරුවනේ අපේ PLC එක. ඊට පස්සේ මෙතනට තියෙනවා 9596. ඒකත් මම ඕපන් වයරින් කරන්නේ දැන්. මේක 9596 නෙමෙයි. එතකොට මොකද ගන්නෙ? 97 98 නේ වයරින් එකට ගන්න තියෙන්නේ. ඕලෝට් එක. ඊට පස්සේ ඕෆ් බටන් එක. ඕෆ් බටන් එක අපි ඕපන් එක වයරින් කරමු. ඊට පස්සේ on button දෙකයි. S1, S2, S3. ඒවා සිම්බල් ටේබල් එකේ හැට දාන්න. ඊට පස්සේ මේවට ඔයගොල්ලෝ කැමති ඇඩ්‍රස් ටික දැන් ලියා ගන්න පුළුවන්. ප්‍රැක්ටිකල් එකේදී බලලා දාගමු. ඊට පස්සේ අවුට්පුට් වලටත් කැමති ඇඩ්‍රස් ටික දෙන්න. ඔන්න ඔය වගේ කටසටහනක් මම යන්දා. ඕක තමයි හරියට අඳින්න ඕනේ වයර් එක. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක ලියමු දැන්. පළවෙනි නෙට්වර්ක් එකේ ලියන්න ඕනේ ඕවර්ලෝඩ් එක හැම එකටම ලියන්න ඕනේ. නෙට්වර්ක් දෙකක් තියෙනවානේ. නෙට්වර්ක් දෙකටම ඕවර්ලෝඩ් එක ලිය වෙන්න ඕනේ ඉස්සරහින්. ලියත හැකි නෙට්වර්ක් 1 වල ඕවර්ලෝඩ් එක බයි නැත් ඕවර්ලෝඩ් එක නැත්තම් ඕෆ් බටන් එක නැත්තම් නැත්තම් on button එක තියෙනවා නම් ඉන්ටර්ලොක් එක
නැත්තම් K1 කියන එක ඕන කරන්න. ඊට පස්සේ self holding දාගෙන ඉන්න. මෙන්න මෙයා K1 කියනවා. එතකොට මේ ටික නම් කරලා උදාහරණට network 1 network 2 කියලා තව එකක් ලියන්න ඕන. ඒකෙත් ඔයගොල්ලෝ මුලින්ම overload එක නැත්තම් නේද අනුපාන වෙන overload එක නැත්තම් open button එක off button එක නැත්තම් on button එක આવොත් output එක interlock එකක් තියෙනවා කියලා බලලා K2 on කරන්න. ඊට පස්සේ K2 ගිහින් self holding දාගෙන ඉන්න. ඔන්න ඔය ආකාරයට තියෙන්නේ මෙතන පැහැදිලි නෑ වල මෙතන තියෙන interlock එක ඇදලා නෑ. හරිද? interlock එක අඳගන්න ඊට මදි මම අඳින්නේ නෑ. ඔච්චරයි code use එක. right. ඔන්න ඔය විදිහට ඊළඟ දවසේ මම ඔයගලන්ට කතා කරන ඔයගොල්ලොත් එක්ක timer එකක් සහ counter එකක් කොහොමද දාගන්නේ කියලා. ඒක අද පොඩි වෙලාවයි කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අද පන්ති නතර කරන්න නැතුව අපි කරා ආයි බ්‍රහස්පතින්දා පන්තියේදී අපි timer සහ counter කතා කරමු. අදට අපි නවත්වනවා. good night.